Right. Good evening, children. Then, ඔයාලට අපි ගිය සතියේ ක්ලාස් එක කරන්න උනේ නැහැ. ඒ නිසා අන්තිම දවසේ අපි නවත්තන දවසේ අන්තිමටම නවත්තලා තිබුණේ ඔයාලට මම වර්ක්ෂීට් එකක් දාලා ඒකෙන් ප්‍රශ්න කිහිපයක් කතා කරා. හරිද? ප්‍රශ්න කිහිපයක් කතා කරා. තව ක්වෙස්චන්ස් කිහිපයක් ඉතුරුනා කතා කරන්න නෝටිස් එකක් ලියන එකක් තිබුණා. තව ඊට අමතරව සෆික්සර්ස් වල ඇෆික්සර්ස් වල ක්වෙස්චන් එකක් තිබුණා. හරිද? ඒ කොටස් දෙක තමයි ඉතුරුනේ. දැන් ඒකේ මම කිව්වා උත්තර ලියලා එවන්න කියලා. උත්තර ලියලා WhatsApp කරන්න කියලා. ඉතින් මට එකම එක ළමයා එවලා තිබුණේ. හරිද? එකම එක ළමයා එවලා තිබුණේ. අනිත් කවුරුවත් එවලා තිබුණේ නැහැ. ඉතින් ඊට වඩා ඔකට උනන්දු වෙන්න. හරිද? ඊට වැඩිය උනන්දු වෙන්න. මොකද ඔයාලා දැන් මේක කොහොමත් කාලය යනවා හොඳද? 9 දී කරන ඒවා 10 දී කරන ඒවා තමයි ඔය 11 අපි O level විභාගෙට එන්නේ. හරි. ඒක නිසා උනන්දුවෙන් වැඩ කරන්න. ඒ වැඩ කරලා එවන්න. හරිද? කෙනෙක් එවලා තිබුණා. එයාට මම වැරදිත් මෙන්න මේක ටික හදාගන්න කියලාත් කිව්වා. ඉතින් ඒ වගේ ඒක හරියට ලියලා එවන්න. right. ඊට වඩා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඔය ටියුට්ස් වල වැඩ ටික කරන්න සමහර විට මම ගොඩක් වෙලාවට ඔය ටියුට්ස් ආපහු පන්ති පටන් ගත්තාම බලනවා. හරිද? ගෙන්නලා ටියුට් ටික බලනවා. ඉතින් ඒ වෙනකොට ඔය සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. නැත්නම් අපි කරන එකෙන් වැඩක් නැති වෙනවනේ. හරිද? ක්ලාස් එකේ අපි කරනවා, සමහර අය ඉන්නවා, සමහර අය හරියට ඉගෙන ගන්න නැහැ. එතකොට වැඩක් නැහැ. හරි? ඒක නිසා උනන්දුවෙන් ඒ වැඩ ටික කරන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. අන්තිමටම අපි නවත්තපු questions වලින් හොඳ නවත්තපු තැනින් මම ඔයාලට පෙන්නන්නම් අපි නවත්තපු තැන. මෙන්න මේ ටියුට් එක තියෙන අයගේ ටියුට් එකේ 9 වෙනි ප්‍රශ්නේ. හරිද? අලුත් ටියුට් එක නෙමෙයි හොඳද? මේ මාසේ ගත්ත ටියුට් එක නෙමෙයි. ටියුට් එක ඔයාලගේ ඉස්සරහා ඇති ටියුට් නම්බර් 5 කියලා. අන්නේ ටියුට් එක. හරි? ඒකේ 9 වෙනි ප්‍රශ්නේ. ওই ප්‍රශ්නේ ඔයාලට මම group එකට දැම්ම PDF කරලා වෙනම worksheet එකේ. ඒක download කරන ඒකෙත් 9 වෙනි ප්‍රශ්නේ. හරිද? බලන්න ඒකේ තියෙනවා you have organized the annual meeting of the English Literary Association of grade 9 classes. organize කරලා තියෙනවා inaugural meeting කියන්නේ පළවෙනි meeting එක English Literary Association එකේ grade 9 9 අවසර ළමයින්ගේ. As a secretary of the English Literary Association, write a notice to be put up on the school notice board. ඔයා English Literary Association එකේ කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ Literary Association එක කියන්නේ සාහිත්‍ය සංගමේ ඔයා secretary කියලා හිතලා ඔයා notice එකක් ලියන්න ඕන notice board එකේ දාන්න. හරිද? Mention the date, time, venue and the purpose. ඉතින් ඔයා කියන්න ඕන දිනය, වෙලාව, තැන, ඒ වගේම ඇයි අපි එකතු වෙන්නේ, අරමුණ. හරිද? ඒ ටික කියන්න ඕන. දැන් බලමු කොහොමද ඔකට අපි notice එකක් ලියන්නේ කියලා. හරි. notice එකක් ලියනකොට අපි උඩට මුලින්ම දාන්න ඕනේ
notice කියලා. notice එකක් ලියනකොට මුලින්ම උඩට දාන්න ඕනේ notice කියලා. ඊට පස්සේ දැන් වා secretary නේ. හරිද? ඒකට ඔයා ලියන්න ඕන මෙන්න මේ විදිහට මම පළවෙනි වාක්‍යය ලියන මෙන්න මේ විදිහට. The inaugural meeting පළවෙනි රැස්වීම of the English Literary Association. The inaugural meeting of the English Literary Association of grade 9 classes. එකක් දාන්න ඕන. ඒක 9 වසරේ පන්තිවල. The inaugural meeting of the English Literary Association of grade 9 classes. මේ තමයි වාක්‍ය subject එක. හරිද? බලන්න ගොඩාක් දිගයි. ඒ වුණාට ඒක වචන subject එකක්. Inaugural meeting of the English Literary Association of grade 9 classes. දැන් මෙතෙන්ට අපිට අඩුයි දැන් subject එක ඉවරයි දැන් verb එක දාන්න ඕනේ. හරිද? verb එක අපි දානවා ඊළඟට passive voice වලින් the inaugural meeting of the English Literary Association of grade 9 classes. මම දානවා will be held කියලා passive voice එකෙන් ලියලා තියෙනවා. හරි. ඒ කියන්නේ inaugural meeting එක කරන්නේ කවුද කියලා මුලට දාලා නැහැ. හරිද? inaugural meeting එකක් තියෙනවයි කියලා තමයි කියන්නේ. ඔව්. හරිද? will be held. ඊළඟට අපි දිනේ දාන්න ඕනේ. කවද්ද මේක තියෙන්නේ කියලා. ඔව් මේක ලියා ගන්න ඕන මම කියන්නම් ලියා ගන්න. හරිද? ඉස්සෙල්ලා බලා ගන්න ඊට පස්සේ මම ලියා ගන්න වෙලාවක් දෙන්නම්. held on කියලා ගත්තොත් අපි දිනේ දාන්න ඕනේ. හරිද? දිනේ දාන්න ඕනේ. ඒතර අපි දාමු on 20th July 2021 at කියලා අපි වෙලාව දාමු at 9 am day 9ට in the school main hall ස්කෝලේ ප්‍රධාන ශාලාවේ මේක තියෙන්නේ. අපි තියෙන්නේ මොකද්ද කියලා කිව්වා, දිනය කිව්වා, තැන කිව්වා, වෙලාව කිව්වා. හරිද? අපි තියෙන්නේ මොනවද කියලා කිව්වා, දිනය, තැන, වෙලාව කියලා තියෙන්නේ දැන්. ඊළඟට අපි දැන් ওই ටික විතරක් කියලා හරියන්නේ නැහනේ. ඊළඟට අපි කියන්න ඕන මේ නෝටිස් එක දාන්නේ නෝටිස් බෝඩ් එකේ අනිත් අයට දැනගන්නනේ. ඒක නිසා අපි මේකේ අනිත් අයට ඉන්ෆෝම් කරන්නත් ඕනේ. මේකට එන්න කියලා ළමයින්ට. හරිද? එතකොට අපි ලියනවා all the students සියලුම ළමයි කොහෙන්ද සියලුම ළමයි වෙන්න ඕන මේක 9 වසර grade 9 classes නේ grade 9 classes නේ ඒකට අපි දාන්න all the students of grade 9
classes, all the students of grade 9 classes are kindly requested. ඒත් අපි passive voice එකෙන් තමයි verb එක තියලා තියෙන්නේ. kindly requested කියනවනේ be verb එක තියෙනවා past participle එක තියෙනවා. All the students of grade 9 classes are kindly requested to be present in this meeting. Right. ඔය notice එක ලිව්වා. notice එක හරි දැන්. ඊළඟට අපි මේකේ දිනයක් දාන්න ඕන notice එක දාපු දිනේ දාන්න ඕනේ යටින්. අපි හිතමු අද දිනේ කියලා. අද දිනේ මෙන්න ඕනේ මේ දිනේට ගැලපෙන දිනයක් ගත්තා නම් හරි. අපි දාමු 15යි 7යි 2021. ඊට අමතරව අපිට මේ දකුණු අත පැත්තේ යටම දාන්න ඕනේ notice එක දාන්නේ කවුද කියලා. එතකොට දාන්නේ secretary විදියට වානේ දාන්නේ. එතකොට the secretary English Literary Association කියලා දාන්න ඕනේ. The Secretary English Literary Association ඔන්න ඔය විදිහට notice එක ලියන්න ඕන. උඩ මැදින් notice කියලා දාන්න ඕනේ. අපි දිනය තැන මිනෝග්‍රන් මීට් එක මේ පළවෙනි රැස්වීම තියෙන දිනය තැන වේලාව ඒ ටික කියන්න ඕන. සියලුම 9 වසර ළමයින්ට මේකට ආරාධනා කරන්න ඕන. හරිද? දැන් notice එක ලියා ගන්න. හරි දැන් ලියාගෙන ඉවර ඇති නේද? ඔව්. දැන් කාට හරි ටියුට් එක මේ මාසේ අලුත් ටියුට් එක නෙමෙයි ඔය හොඳද? ඔය පරණ ටියුට් එකේ ප්‍රශ්න කීපයක් අපි කතා කරන්නේ. අලුත් ටියුට් එක කාට හරි ගන්න ඕන නම් මට වෙනම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම එතකොට ගන්න විදිහ කියන්නම් හොඳද? රයිට් එතකොට මේ ක්වෙස්චන් එක ලියලා ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මම කිව්වා ඔයාලට suffixes වලින් අපි අන්තිම ප්‍රශ්නේ suffixes නෙමෙයි affixes වලින් අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඔයාලට මෙන්න මේ ප්‍රශ්නේ තමයි මම කියලා දෙන්නම් කියලා මෙන්න මේක. 11 වෙනි ප්‍රශ්නේ question number 11 use the following prefixes and suffixes and fill in the blanks. One is done for you. එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ prefixes suffixes පාවිච්චි කරලා හිස් තැන් පුරවන්න තියෙන්නේ. හරිද? අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් prefixes suffixes ගැන මොනවද මේ prefixes suffixes කියලා ඉක්මනට පොඩි වෙලාවක් අරන් කතා කරමු. right. බලා ගන්න. අපි affixes කියලා topic එකක් අපි කලින් කතා කරලා තියෙනවා. හරිද? affixes කියලා කියන්නේ මොනවද? affixes කියලා කියන්නේ ඇත්තටම අපිට හදාගන්න ඕන වෙනවා new words අලුත් පද. හරිද?
අලුත් පද හදාගන්න ඕන වුණාම අපි කරන වැඩක් තමයි තියෙන වචන වලට කොටස් එකතු කරලා අලුත් වචන හදනවා. ඒ තමයි අලුත් වචන හදන එක ක්‍රමයක්. ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපි ලැන්ග්වේජ් එකක් යූස් කරනකොට එහෙමනේ when we use a language we need new words. අපිට අලුත් වචන ඕනේ. අපි ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරනකොට. හරිද? එතකොට මේ අලුත් වචන හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඒකෙන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ තියෙන වචන වලට කොටස් එකතු කරලා අලුත් වචන හදන එක. හරිද? තියෙන මොනවා හරි වචනයකට කෑල්ලක් එකතු කරලා අලුත් වචන හදනවා. එතකොට ඒ එකතු කරන කොටස් වලට තමයි අපි affixes කියලා කියන්නේ. අලුත් වචන හදන්න තියෙන වචන වලට එකතු කරන කොටස්. හරිද? මේක මම ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ නිසා අපි ඉක්මනටම මේක මතක් කරගමු. දැන් එහෙම තියෙන වචන වලට කොටස් එකතු කරනකොට අපි තියෙන වචනෙට අපි ගන්න මුල් පදයට උදාහරණයට ගමු kind කියලා. ඒතර මේක තමයි අපි ගන්න මුල් පදය. ඒක නිසා අපි ඒකට කියනවා මේක root word එකක්. මුල පදයක්. මේකට අපි පිටිපස්සෙන් එකතු කරනවා කොටසක් less කියලා. kind කියන්නේ කරුණාවන්ත. හරි කරුණාව. less කියන්නේ නෑ කියන එක. less කියන එකේ තේරුම නෑ කියන තේරුම. ඒතර අලුතෙන් හැදෙනවා පදයක් kindless. හරිද? අලුත් පදේ තමයි kindless. ඉතින් මෙන්න මේ පිටිපස්සෙන් එකතු කරපු කෑල්ල affix එකක්. හරිද? ඒකනේ අපි එකතු කරේ. ඒතර ඒක තමයි affix එක. ඒක අපි පිටිපස්සෙන් එකතු කරන නිසා අපි ඒකට නමක් කියනවා. අපි ඒකට කියනවා suffix එකක්. බහුවචන වුණාම suffixes. මේක තමයි suffix එක. පිටිපස්සෙන් එකතු කරමු. හරිද? ඒ වගේම අපිට ඉස්සරහින් එකතු කරලා ගන්නත් පුළුවන්. උදාහරණයකට මම ගන්නවා connect කියන වචනේ. සම්බන්ධ වෙනවා. ඒතර ඒක තමයි root word එක. මුල පදේ ඒක. connect. මේකට අපි ඉස්සරහට එකතු කරනවා dis කියලා කොටසක්. ඉස්සරහට dis කියන කොටස එකතු කරලා අපි අලුත් පදයක් හදනවා disconnect. ඔන්න new word එක. disconnect. හරිද? එතකොට මේ ඉස්සරහින් එකතු කරපු කොටස affix එකක්. මොකද අලුත් වචනයක් හදන්න එකතු කරපු කෑල්ලක්නේ. හරිද? ඉස්සරහින් එකතු කරපු නිසා අපි ඒකට කියනවා affix එකක්. plural වුණාම affixes වෙනවා. හරි? මේක එතකොට affix එකක්. affix නෙමෙයි. prefix. මුලින් නම් prefix. එතකොට මේක prefix එකක්. හරිද? මුලින් එකතු කරනවා නම් ඒවා prefixes. ඒක වචන පදේ prefix. පිටිපස්සෙන් එකතු කරනවා නම් suffixes. ඒක වචන පදේ suffix. ඔය දෙකටම තමයි අපි කියන්නේ affixes කියලා. හරිද? prefixes suffixes දෙකම එකතු කරාම තමයි affixes වෙන්නේ. හරිද? prefixes suffixes දෙකම එකතු වුණාම
ඒ දෙකම එකතු වුනහම තමයි affixes කියලා අපි ගන්නෙ. හරිද? ඉතින් ඔයාලට prefixes වර්ග ගොඩක් තියෙනවා. suffixes වර්ගත් ගොඩක් තියෙනවා. අපි ගැලපෙන prefix එක ගැලපෙන root word එකට දාන්න ඕන. ඒ වගේම තමයි ගැලපෙන suffix එක ගැලපෙන root word එකට එකතු කරන්න ඕන. example එකකට ගත්තොත් අපිට prefixes වර්ග තියෙනවා re, in, un, ir, ir හරි. මේ වගේ ගොඩාක් තියෙනවා. මේවට වචනත් එක මම උදාහරණත් එක අපි පාඩමේදී කරා මම මේ මතක් කරන්න කරන්නේ. හොඳද? දැන් ir කියන එක අගට අපි regular දාගත්තාම irregular. un කියන එක අගට kind දාගත්තාම unkind. we කියන එක අගට start දාගත්තාම restart. in කියන එක අගට ability දාගත්තාම inability. හරිද? අන්න ඒ වගේ. ඒක එකක්. ඊළඟට suffixes ගත්තාම ගොඩක් තියෙනවා. ness, less අපි ගත්තා. ඊට අමතරව OUS තියෙනවා. හරි. ඊට අමතරව LI තියෙනවා. හරි. ඒ වගේ ගොඩක් තියෙනවා. හරිද? එතකොට kind කියන එක ඉස්සරහට දාගත්තාම kindness. study කියන එකෙන් හැදෙනවා studious. අයිමත් ly දාගත්තාම slow කියන එක අගට ly දාගත්තාම slowly. අන්න ඒ වගේ අලුත් පද හදන්න අපිට suffixes ගොඩාක් තියෙනවා, prefixes ගොඩාක් තියෙනවා. ඒවා ගැළපෙන විදිහට පාවිච්චි කරන්න ඕන. හරිද? දැන් බලමු ප්‍රශ්නෙට එන්න. දැන් බලමු අපේ question එකට එන්න. question එකේ අපිට තියෙන වචන හදන්න තියෙන්නේ. prefixes suffixes ටිකක් උඩින් දීලා තියෙනවා. ගැළපෙන prefix එකට ගැළපෙන root word එක එකතු කරන්න ඕන. ගැළපෙන suffix එකට ගැළපෙන root word එක එකතු කරලා හිස් තැන් පුරවන්න තියෙනවා. ඉතින් ලියාගමු තියෙන affixes ටික ඔය දෙකම එකතු කරාම affixes නේ. un තියෙනවා. ඊළඟට in තියෙනවා. im තියෙනවා. ඊට පස්සේ dis තියෙනවා. dis ir තියෙනවා. දැන් මේ ලියපේ ඔක්කොම un, im, in, dis, ir මේ ඔක්කොම prefixes. මේ ඔක්කොම දාන්න ඕනේ මුලට. හරිද? ඊළඟට තියෙනවා suffixes තුනක්. full, ness, less කියලා. හරිද? ඊට පස්සේ අපිට වගුවක් දීලා තියෙනවා යටින්. prefix පැත්තයි suffix පැත්තයි. අපි ওই දෙකට දැන් prefixes suffixes ගලපලා දාන්න ඕනේ. හරිද? වචන තමයි patient, pleasant, wanted, like, regular, correct. ඔන්න විදිහට අපිට ඉස්සරහට ගැලපෙන prefix එක දාන්න තියෙන්නේ. suffix පැත්තේ beauty උත්තරේ දීලා තියෙනවා full එකතු කරලා. එතකොට beautiful. sick අපි suffix එක දාන්න ඕනේ. harm, fear,
අන්තිම වචනේ use. දැන් බලමු affixes ටික. ඒ කියන්නේ prefixes suffixes ටික හරි පැත්තට දාගන්න. patient කියනවා වචනේ තේරුමත් එක්ක මතක තියාගන්න. patient කියනවා ඉවසීම. ඉවසනව නම් patient. මේක ඉස්සරහට මම දානවා im කියන prefix එක. එතකොට හැදෙනවා impatient නොයිවසිලිවන්ත. ගොඩක් වෙලාවට prefixes දැම්මහම විරුද්ධ පද තමයි හැදෙන්නේ. හරිද? විරුද්ධ පද හැදෙනවා. දෙවැනි වචනේ pleasant. pleasant කියන්නේ ප්‍රසන්නයි. ඒක මුලට අපි un කියන suffix එක දානවා. එතකොට හැදෙනවා unpleasant. අප්‍රසන්නයි. දැන් මෙහෙම මතක තියාගන්න ඕනේ මේ දෙක අතර ඉඩ තියන්න එපා හොඳද? මේ අලුතෙන් දාන prefix එකයි root word එකයි අතර ඉඩ තියන්න එපා. එකටම ලියන්න. මොකද ඒක දැන් තනි පදයක් හින්දා. මේ දෙක එකතු වෙලානේ තියෙන්නේ. එතකොට ඒක තනි පදයක්. මැදින් ඉඩ තියන්න එපා. හරිද? unpleasant කියන්නේ අප්‍රසන්නයි. wanted කියන්නේ අවශ්‍යයි. ඕන. හරිද? ඊළඟට අපි මෙතනින් ගන්නවා මේ තියෙන ඒවායින් ගැලපෙන්නේ මෙන්න මේක අයිමත්. එතකොට අපි ගන්නවා unwanted කියන්නේ අවශ්‍ය නැති. wanted කියන්නේ අවශ්‍යයි. unwanted කියන්නේ අවශ්‍ය නැති. ඊළඟට like කැමති. මෙතන තියෙනවා prefix එකක් dis කියලා. අපි ඒක ගන්නවා. එතකොට හැදෙනවා dislike කියන්නේ නොකමැත්ත. like කියන්නේ කැමැත්ත. dislike කියන්නේ අකමැත්ත. කැමති නැති බව. regular කියන්නේ රටාවක් තියෙනවා. ඉස්සරහට අපි IR දාලා හදනවා irregular. regular කියවහම එම නිශ්චිත රටාවක් නැති. ඊළඟට correct නිවැරදි. එකට අපි ඉස්සරහට දානවා in කියන prefix එක දාලා හදනවා incorrect. incorrect කියවහම වැරදි. correct හරි. incorrect කියවහම වැරදි. දැන් යන් suffixes පැත්තට sick කියන්නේ අසනීපේ. හරිද? ඒක පිටිපස්සට අපි nurse කියලා දානවා suffix එකක්. එතකොට නාම පදයක් තමයි හැදෙන්නේ sickness. අපි කලින් කියලා දුන්නා suffixes එකතු වුනහම ගොඩාක් වෙලාවට word class එක වෙනස් වෙනවා කියලා. හැමතිස්සෙම නෙමෙයි. ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙනවා. හරිද? ඊළඟට harm කියන්නේ කරදරයක් වෙන්න පුළුවන්, හිරිහැරයක් වෙන්න පුළුවන් කියන එක harm. ඒකට අපි දානවා less කියන එක. එතකොට අදහස less කියන්නේ නැත කියන තේරුම. එතකොට harmless කිව්වොත් කරදරයක් නැහැ. ඊළඟට fear කියන එකටත් අපි ගන්නවා less. fear කියන්නේ බය. less කියන මං කිව්වා less කියන suffix එකෙන් කියන්නේ නැත කියන එක. එතකොට fearless නම් බය නැහැ කියන එක. ඊළඟට use කියන එකට අපි දානවා suffix එක full. useful කියන්නේ ප්‍රයෝජනවත්. හරිද? use කියන්නේ භාවිතා කරනවා. useful කිව්වහම ප්‍රයෝජනවත් කියන එක. හරිද? adjective එකක් හැදෙන්නේ. හරි. දැන් ඔන්න ඔය විදිහට answers ටික එන්න ඕන. මම විනාඩියක් දෙන්නම්. ගොඩක් කළා දෙන්න ඉක්මනට උත්තර ටික ලියා ගන්න. ඔව්. harmful කියලාත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. harmless වගේම harmful කියලා ගන්නත් පුළුවන් ඕන හොඳද? right. ඊළඟට ටියුට් එකේ පස්වෙනි පිටුව.
හරිද මම ඔයාලට ඒක දාන්නම් මේ ඩික්ෂනරි පේජ් එකක් දීලා තියෙන පස්වෙනි පිටුව page number 5 වල question number 5 හරි ඩික්ෂනරි පේජ් එකක් දීලා තියෙනවා දැන් ඔයාලට ගොඩක් කරලා papers වලත් ඕක එනවා ඩික්ෂනරි පේජ් එකක් දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා හරිද කොහොමද අපි ඩික්ෂනරියක් බලන්නේ කියලා ඩික්ෂනරියක් බලාගන්නේ කොහොමද අන්න ඒව තමයි ඕකෙන් බලාගන්නේ හරිද දැන් බලමු ඉක්මනට ওই ඩික්ෂනරි පේජ් එකේ ප්‍රශ්න වලට අපි උත්තර ලියන්න right පේනවනේ word මේ ඩික්ෂනරියේ ඔව් හරි බලන්න word එක තමයි අපිට definition එක දීලා තියෙන්නේ art කියන වචනේ. හරිද? art කියන්නේ noun එකක්. වෙනවනේ noun කියලා තියෙනවා. ඊළඟට මේක mass noun එකක් විදිහට යනවා. හරිද? බලන්න the expression or application of human creative skill and imagination typically in a visual form such as painting or sculpture producing works to be appreciated primarily for their beauty and emotional power කියලා තේරුම දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ කියනවා application of human creative skills. මිනිසුන්ගේ හැකියාවන් imagination සිතීමේ හැකියාව බලලා in a visual form. ඒක visual කියන්නේ මිනිසුන්ට දකින විදිහට චිත්‍ර වලින් මූර්ති වලින් පෙන්වන එක තමයි උතන ආර්ට් කියලා කියන්නේ කෙනෙකුගේ හිතේ තියෙන හැකියාව මේ ඉමේජිනේෂන් එක තමන්ට හිතෙන දේ තමන්ගේ ස්කිල් එක පෙන්වන්න කෙනෙකුට පුළුවන් චිත්‍රයක් අඳින්න අන්න ඒ තේරුම තමයි ඔය තියෙන්නේ ආර්ට් කියන එක දැන් මෙතන බලන්න ඊට යටින් මේ ඉංග්‍රීසි ඩික්ෂනරි එක තියෙන විදිහට දීලා තියෙන්නේ හොඳද ඒක නිසා ඒක බලන විදිහත් වැදගත් ඊට පස්සේ යටින් තියෙනවනේ මේ වාක්‍ය තුනක් ඒ කියන්නේ ඒ වචනය දාලා තියෙන උදාහරණ තුනක් තමයි තියෙන්නේ the art of the renaissance the great art is concerned with moral imperfections she studied art in paris කියලා උදාහරණ තුනක් තමයි ওই දීලා තියෙන අර වචනය පාවිච්චි කරලා හරිද ඒක ඉංග්‍රීසි ඩික්ෂනරිස් වල කොහොමත් ওই විදිහට තමයි දෙන්නේ ඩෙෆිනිෂන් එක දෙනවා ඊට පස්සේ උදාහරණ කීපයක් දෙනවා ඒ වචනේ දාලා පාවිච්චි කරපු ඊළඟට ඒ තේරුමට අදාළව තියෙනවා works produced by human creative skill and imagination ඒ කියන්නේ මිනිසුන්ගේ ස්කිල් හැකියාව පාවිච්චි කරලා imagination එක සිතීමේ හැකියාව පාවිච්චි කරලා කරන නිර්මාණ උදාහරණය තමයි his collection of modern art කියලා තියෙනවා ඊට පස්සේ as a modifier an art critic modifier කියන්නේ adjective එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් කියලා ඊට පස්සේ ඒකෙම 1.2 creative activity resulting in the production of painting drawing or sculpture හරිද ඒකත් creative activity නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මොනවා නිර්මාණය කරනවද paintings චිත්‍ර drawings ඔය නිර්මාණ ඒ වගේම sculpture කියන්නේ මූර්ති උදාහරණය තමයි she is good at art කියන එක හරිද ඊළඟට බලන්න දෙවෙනි තේරුම arts කියනකොට s එකත් එක්ක the various branches of creative activity such as painting music literature and dance උදාහරණ තමයි visual arts various branches කියන්නේ විවිධ කොටස් ශාඛා කියලා අපි කියන්නේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල විවිධ කොටස් ඒ කියන්නේ painting music සංගීත literature සාහිත්‍ය dance නර්තනය ඒවා in singular the art of photography ඒක වචන විදිහට පාවිච්චි කරන විදිහක් තියලා තියෙනවා
ඊට පස්සේ arts subjects of study primarily concerned with human creativity and social life such as languages, literature and history. අපි උසස් පෙළට ළමයි කරනවද කියන්නේ ආර්ට්ස් කරනවා කියන්නේ අන්න ඒක. subjects of study ඒ කියන්නේ විෂය ශාස්ත්‍රයක් primarily concerned විශේෂයෙන් මේ කට්ටිය සලකන්නේ මොනවද languages භාෂාවන්, literature සාහිත්‍ය, history මොනවා තියෙන විෂය කාණ්ඩයට තමයි අපි ආර්ට්ස් කියලා කියන්නේ. As contrasted with scientific or technical subjects කියලා තව වරහන් ඇතුළේ කොටසක් දීලා තියෙනවා. උදාහරණය තමයි the belief that arts and sciences were incompatible කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන උදාහරණය. හරිද? ඊට පස්සේ the faculty of arts ඒ කියන්නේ කලාපීඨය විශ්වවිද්‍යාලවල තියෙනවා. හරි? ඊළඟ හතරවෙනි තේරුම the skill at doing a specified thing විශේෂ දෙයක් කරන එකේ හැකියාව typically one acquired through practice දෙයක් කිරීමේ හැකියාව ඒක acquire කරගන්න ඒ හැකියාව ලබා ගන්න practice කරලා දෙයක් ප්‍රායෝගිකව කරලා ලබා ගන්න හැකියාවට ඒකටත් අපි art කියලා කියනවා. දැන් බලන්න ඕක තමයි dictionary page එක. හරිද? දැන් මේවයි මම තේරුම් ගැන වැඩි පැහැදිලි කරන්න ගියේ නෑ. ඔයාලගෙන් තේරුම ගොඩක් අහන්නේ නෑ හොඳද? අපි බලමු අහන ප්‍රශ්න මොනවද කියලා. එතකොට ඔයාලට තේරෙයි මේකෙන් ඔය තේරුම් ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ ඔගේ තේරුම් මොනවද එහෙම කියලා බලමුකෝ ප්‍රශ්න. Question number 1. How many meanings are there for the word art? art කියන word එකට meanings කීයක් දීලා තියෙනවද? ඒකනේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. How many meanings? Question number 1. මම කිව්වා ඔයාලට තේරුම් ගොඩාක් ලොකුවට ඔක වැදගත් වෙන්නේ නැහැ. පේපර් එකට කියන්නේ ඔයාලට විභාගයටත් එන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. ඕලෙල් විභාගයටත් ඇවිල්ලා තියෙනවා. හරිද? ඩික්ෂනරි පේජ් එකක් දීලා. දැන් බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි how many meanings are there for the word art? art කියන තේරුමට වචනයට තේරුම් meanings කීයක් දීලා තියෙනවද මේකේ? ඔයාලට අංක පේනවනේ. 1 2 3 4. එතකොට meanings කියන 4 meanings. උත්තරේ 4 meanings. තේරුම් 4යි. දෙවනියට අහනවා question number 2. What is the definition of art as a mass noun? mass noun එකක් විදිහට මොකක්ද art කියන වචනේ තේරුම? ඒක හරි ලේසි. ඔයාලා ටියුට් එකේ බැලුවා නම් මේ විදිහට පළවෙනි තේරුම mass noun කියලා තියෙන වරහන් ඇතුලේ. ඒතකොට ඒ තේරුම ලියන්න ඕනේ. ওই definition එක ලියන්න ඕනේ එතන. ටිකක් දිගට ලියවෙන උත්තරේ. ඒතර අන්නේ උත්තරේ තමයි ලියන්න ඕනේ. මොකද the expression or application of human creative and imagination කියන එක. the expression or application of human creative skill and imagination typically in a visual form. එතකොට ඒකම ලියන්න වෙනවා ඔයාලට. typically in a visual form such as painting or sculpture. Painting or sculpture producing works to be appreciated
to be appreciated primarily for their beauty and emotional power. ඔන්න ඔය තේරුම ලියන්න ඕන. ටිකක් දිගයි. මොකද මේ ඩෙෆිනිෂන් එකම තමයි අහන්නේ. හරිද? විභාගෙට ප්‍රශ්නයක් අහුවොත් ඔයාලට ওই ටිකම ලියන්න වෙනවා. මේක විභාග ප්‍රශ්නයක් හොඳ. පේපර් එකක ආපු ප්‍රශ්නයක්. පළාත් පේපර් එක. ඊළඟට බලන්න what are the various branches of arts? various විවිධ කොටස් මොනවද මේ ආර්ට්ස් වල? ඒකේ තියෙන උත්තරේ මෙන්න මේ තේරුමේ. වෙනවනේ the arts, the various branches of creative activity මෙන්න මේවා තමයි මොනවද? painting, music, literature and dance. ඔන්න ඔය ටික තමයි උත්තරේ එන්න ඕනේ. various branches of arts. ඒ කියන්නේ කලාවේ විවිධ කොටස් මොනවද? painting චිත්‍ර අඳින එක, පාට කරන එක, music සංගීතය, literature සාහිත්‍ය, dance නර්තනය. ඒතර ඔයාලා අන්න ඒ ටික තමයි තුන්වෙනි උත්තරේට ලියන්න ඕන. ඔව් අතන අර ඩෙෆිනිෂන් එක ලියන්න ඉඩ නම් මදි වෙයි සමහරට වාක්‍ය දෙක රූල් දෙක මදි වෙයි. කොහොම හරි ඒක ටිකක් හරි ලියන්න මොකද ඒක දන්නවනේ ඔයාලා ඒ ටික ලියන්න ඕනේ කියලා. හරි. ඊළඟට 3ට එතකොට එන්න ඕනේ music, literature painting and dance. music, literature, painting and dance. ඔක තමයි branches of art. ඒ කියන්නේ කලාවේ තියෙන විවිධ ශේත්‍ර අහන්නේ. ඊළඟට 4. what are the art subjects? මොනවද arts විෂයන්? හරිද? දැන් අපි උසස් පෙළට කරන්නේ ඒ වගේ arts විෂයන් මොනවද? දැන් ඒක තියෙනවා තුන්වෙනි තේරුමේ arts මොනවද? subjects of study primarily concerned with මෙන්න මේවා. human creativity and social life such as කියලා තියෙන්නේ මොනවද? languages, literature and history. ඔන්න ඔය තුන තමයි උත්තරේ. languages, literature and history. හරිද? ඒක තමයි 4වෙනි උත්තරේ. මොනවද? languages, literature and history. කලා විෂයන් මොනවද කියලා හොත් ඔන්නව තමයි අයිති වෙන්නේ. languages භාෂාවන්, සාහිත්‍ය, ඉතිහාසය. ඊළඟට පස්වෙනි එක අහනවා write a sentence to convey art as a skill at doing a specified thing. ඒ කියන්නේ art කියන එකේ තේරුම doing a skill at doing a specified thing කියන්නේ මොනවා හරි දෙයක් කිරීමේ හැකියාව. අන්න ඒ තේරුම එන්න ඒ වචනය දාලා වාක්‍යයක් හදන්න කියලා කියනවා. ඒක මම පෙන්නන්නම් ඔයාලට තියෙන තැන මෙන්න මේ 4වෙනි තේරුම. 4වෙනි meaning එක a skill at doing a specified thing මොනවා හරි දෙයක් කිරීමේ හැකියාව, විශේෂ දෙයක් කිරීමේ හැකියාව. typically one acquired through practice. typically කියන්නේ විශේෂයෙන්ම acquire කරගන්න දෙයක්, ලබා ගන්න දෙයක් through practice. ඒ කියන්නේ කරලා ප්‍රායෝගිකව කරලා ලබා ගන්න හැකියාවක්. හරිද?
දැන් ඒකට අපිට උදාහරණ ලියන්න පුළුවන්. ඒතර A art කියන්නේ චිත්‍ර නෙමෙයි. හරිද? ඒතර අපිට ලියන්න වෙන්නේ මෙන්න මේ විදිහට මම උදාහරණ වාක්‍යයක් ලියන්නම්. මට ලියන්න පුළුවන් he learned මම ලියනවා he learned ඔහු ඉගෙන ගත්තා the art of writing මම උතන ගත්තේ art of writing කියන්නේ ලිවීමේ හැකියාව කියන එක හොඳද he learned the art of writing by reading books පොත් කියවීමෙන් තමයි යා ලිවීමේ හැකියාව ගත්තේ මෙන්න art කියන එක skill at doing a specified thing විශේෂ දෙයක් කිරීමේ හැකියාව කියන තේරුමෙන්න අපි art කියන වචනේ පාවිච්චි කරා හරිද කලාව කියන එක මොන හරි දෙයක් කිරීමේ කලාව හරි ඔන්න ඔය විදිහට තමයි උත්තර පහ එන්නේ මම මේක ඔයාලට ලියලාම පෙන්නුවේ මේ වගේ ඩික්ෂනරි පේජස් ඔයාලා ලියලා නැතුව ඇති ගොඩක් හරිද ඔය වගේම විභාගෙට එන හින්දා හරි විභාගෙට එන හින්දාම තමයි පේපර් එකට ඔය වගේ ක්වෙස්චන්ස් එනවා හරිද ඒක නිසා තමයි විශේෂයෙන්ම ඕක දාලා පෙන්නුවේ හරි එහෙනම් ඉක්මනට උත්තර තියෙනවා ටක් ගාලා හදාගන්න right ඊළඟට දැන් අපි ටියුට් එකේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා හොඳද ප්‍රශ්න කීපයක් තියෙනවා ඒවයේ උත්තර මම ඔයාලට දානවා ගෲප් එකට හරිද මේ ප්‍රශ්න වල උත්තර දැන් අපි අද පටන් ගන්නේ අලුත් පාඩමක් අලුත් කොටසක් පටන් ගන්න හදන්නේ ඔය ටියුට් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන හොඳද ටියුට් එක එහෙම තියාගන්න එපා ටියුට් එක අනිවාර්යෙන් සම්පූර්ණ කරලා තියෙනවා මොකද ආපහු මම බලනවා හරිද ආපහු ක්ලාස් පටන් ගත්තාම මම ආපහු ටියුට්ස් ටික බලනවා ඒක නිසා ඒව කම්ප්ලීට් කරලා තියාගන්න right අද අපි පටන් ගන්නවා passive voice sentences කොහොමද how do we construct a passive voice sentence කොහොමද අපි passive voice sentence එකක් ගොඩනගා ගන්නෙ හරිද මොකක්ද මේ passive voice කියලා කියන්නේ කොහොමද passive voice sentence එකක් අපි ගොඩනගා ගන්නෙ හදාගන්නේ කොහොමද දැන් මේ passive voice sentences අපි හදනවා ඒ tense එකට අනුව tenses 12ක් තියෙනවනේ එතකොට ඒ tense එකට අනුව අපි passive voice sentences හදනවා මෙතන අපි කතා කරන්නේ simple future tense simple future tense වාක්‍යයක් දීලා කොහොමද ඒක passive voice කරන්නේ හරිද simple future tense එක අරගෙන ඒකෙන් කොහොමද අපි
passive voice sentence එකක් හදන්නේ කියලා. දැන් කලින් ඉඳලම මම ඔයාලට කියලා තියෙනවා අපි tense එක බලන්නේ හරිද? tense එක අපි බලන්නේ verb එකෙන් කියලා. verb එක හදන විදිහ බලලා තමයි අපි tense එකක් කියන්නේ. ඒ කියන්නේ මොන tense එකට අයිතිද කියලා අපි කියන්නේ verb එක දිහා බලලා. ඒක මතක තියාගන්න හොඳට. හරිද? verb එක දිහා බලලා තමයි අපි tense එක කියන්නේ. එතකොට මම ඔයාලට කලින් දවසේ කිව්වා එතකොට අපි tense එක කියන්නේ verb එක දිහා බලලා නම් tense එක වෙනස් වෙනකොට verb එකත් වෙනස් වෙනවා. ඒකට verb එක විදිහට තියෙන්නේ නැහැ. ක්‍රියාපදය වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට chart එකකුත් දුන්නා. verb එකක් වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරිද? ඒකත් දැන් මතකේ තියෙන්න ඕන මේක කරනකොට. හරි? ඉස්සෙල්ලා අපි simple future tense වාක්‍යයක් ලියලා ඊට පස්සේ අර verb list එක කොහොමද කියලා පොඩ්ඩක් මතක් කරගමු. වාක්‍යයක් ලියමු උදාහරණයක් විදිහට. She will write a letter. ඔක තමයි sentence එක. She will write a letter. දැන් මේ sentence එකේ වෙන් කරගන්න ඕන ඉස්සෙල්ලා subject එක, verb එක, object එක අපි ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. මෙන්න තියෙනවා verb එක. මේ තියෙනවා subject එක. මේක තමයි object එක. හරිද? මේ ටික ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. දැන් බලමු මේ verb එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරිද? මේ verb එක හැදිලා තියෙන්නේ will වලට write කියන මම මේකට ගන්නවා root verb කියලා. මුල ක්‍රියාපදේ එකතු කරලා. මේකටම තමයි අපි කියන්නේ present form එක. වර්තමාන form එක කියන්නේ ඕකට තමයි. ඒක verb එක හැදිලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. හරිද? දැන් මම ඔයාලට කලින් අර verb chart එකක් කියලා දුන්නා. දැන් අපි write කියන verb එක ගමු. write. හරිද? මේක මේ write කියන verb එක අතීත කාලෙට ගියහම අපි ලියන්නේ wrote කියලා. එතකොට මේක වර්තමාන කාලය. හරිද? වර්තමාන කාලය පේනවනේ ඒකටම තමයි අපි root verb කියන්නේත්. මේක තමයි past අතීත කාලය. ඊළඟට අපි එකෙන් හදනවා තව එකක් written කියලා. ඒක තමයි past participle. ඊළඟට හදනවා ing form එක writing. ඒකට අපි කියනවා present participle. අන්තිමට අපි future එක හැදුවා. will write. හරිද? දැන් ඔයාලට පේන්න ඕන අර උඩ වාක්‍යයේ verb එක හැදිලා තියෙන්නේ මොන විදිහටද? මෙන්න තියෙනවා මේ verb එක. will write.
හරි ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ right කියන present tense නැත්නම් root verb එකට මුල පදේ කියන්නේ මේකෙන් තමයි මේවා හැදෙන්නේ. මේ right කියන root verb එකට will එකතු කරලා ඒක තමයි මේ තියෙන්නේ. will plus root verb එකට will දාලා තියෙන ඉස්සරහට. හරිද? ඒ තමයි future අනාගත කාලේ හදපු විදිහ. ඒතර මේ verb එක හැදිලා තියෙන්නේ will වලට root verb එකක් එකතු කරලා එහෙම හැදුවහම verb එක අපි කියනවා මේක තියෙන්නේ simple future tense. හරිද? verb එක හැදෙන්නේ will වලට root verb එකක් එකතු කරලා නම් එතකොට ඒක simple future tense. හරිද? දැන් එතකොට ඔයාලා මතක තියාගන්න ඕන මේ verb list එක. හරිද? අපිට simple future tense එක active voice එක හදන්න මෙන්න මේ අන්තිම පේලිය ඕන වෙනවා. හරි? අපි කතා කරන්නේ passive voice එකනේ. passive voice එක හදන්න අපිට මෙන්න මේ තුන්වෙනි පේලිය ඕන වෙනවා. ඒ ඔය වගු මතක තියෙන්න ඕන. හරිද? මම ඔයාලට කලින් ටියුට් එකෙත් දැම්මා. පස්සේ group එකටත් දැම්මා irregular verbs list එකක්. හරිද? මම මේක පෙන්නන්නම්. right මෙන්න මේක. හරිද? මේක ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ තියෙනවා. ඔයාලට මම group එකටත් දැම්මා. හරිද? irregular verb list එක. දැන් පේනවනේ මේකේ තියෙන infinitive කියලා තියෙන්නේ. infinitive කියන්නේ ආයෙත් මම group එකට දාන්න. හරිද? මේකේ infinitive කියලා කියන්නේ root verb එක. මුල පදේ තමයි. infinitive කියන්නේ වර්තමාන කාලෙට. හරි මේකේ 아무තු දෙයක් නැහැ. infinitive කියන්නේ present tense එක වර්තමාන කාලේ. මේ තමයි past tense එක. මේ තියෙනවා past participle එක. ඒකතර මේකේ තුනයි තියෙන්නේ. අපි මේ මම ඔයාලට පහක් කියලා දුන්නානේ. මේකේ present participle එකක් නැහැ. ඒ කියන්නේ ing form එකක් නැහැ මේකේ. මේකේ ඊට අමතරව future එකක් නැහැ. හරිද? ඒකට හේතුව තමයි present participle එක හදන්න ලේසි. මොකද හේතුව අපි මේ present tense එකට ඔය infinitive එකට එහෙම නැත්නම් root verb එකකට ing එකතු කරලා තමයි present participle එක හදන්නේ. play නම් අගට ing එකතු කරාම playing. අන්න ඒ විදිහට. future එකත් හදා ගන්න පුළුවන්. මොකද හේතුව future එක අපි හදන්නේ present tense එක ඉස්සරහට නැත්නම් root verb එක ඉස්සරහට will දාලා හදන්නේ. ඒක නිසා ඔය වගුවේ ඒක දීලා නැහැ. හරිද? හදා ගන්න ලේසි නිසා. හරිද? ඒක නිසා ඔයාලට ඒක දීලා නැහැ. ඔය වගුවේ. ඉතින් ඒක ඒ දෙක ඔයාලට හදා ගන්න පුළුවන්. හරිද? මම දැන් හරි. ඒතර මතකද මෙන්න මේ දෙක දීලා නැහැ. present participle එකයි future එකයි. මේ දෙක දීලා නැහැ. මොකද මේ දෙක හදා ගන්න පුළුවන් නිසා. එතකොට දැන් future එක හදා ගන්න විදිය දන්නවනේ. මේක හදා ගන්න විදිය. will වලට root verb එකක් එකතු කරලා හදනවා future. එතකොට අපි කියනවා මේ වාක්‍යයේ තියෙන simple future tense. simple future tense එකෙන් අපි කියන්නේ අනාගත කාලේ අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්. හරිද? අනාගත කාලේ අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්. she will write a letter කිව්වොත් ඇය ලියුමක් ලියාවි කියලා කියනවා. ඒක කරයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා මේ වැඩේ වෙයි කියලා. හරි?
හරි. ඔය simple future tense වාක්‍යද. දැන් බලමු මේක active voice ද passive voice ද කියලා. ඒක අපි අඳුරගන්නේ මෙන්න මේ verb එක ගාවට යන්න ඕන ඉස්සෙල්ලා. හරිද? මේ ක්‍රියාපදේ ගාවට ගිහිල්ලා මේ verb එක write නේ ලියනවා. කවුද ඒක කරන්නේ? අපි කියනවා doer of the action. මේ ක්‍රියාව කරන එක්කෙනා හොයන්න ඕනේ. right කවුද ලියන්නේ? she. ලියුම ලියනවා ඒ action එක ක්‍රියාව කරන්නේ she. එතකොට එයාට අපි නමක් කියනවා agent. කතෘ agent ක්‍රියාව කරනවා නම් එයා තමයි agent. එතකොට agent ඉන්නව වාක්‍යයේ subject එකේ. හරිද? agent ඉන්නව නම් subject එකේ ඒකට අපි කියනවා active voice. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘ ඉන්නව නම් වාක්‍ය මුල ඒක කර්තෘකාරක වාක්‍යයක්. හරිද? එහෙම හිතාගත්තාම ලේසි. right. දැන් බලමු මේක passive voice කරන්නේ කොහොමද? ඒ කියන්නේ කර්මකාරක බවට හරවගන්නේ කොහොමද? කියන එක තමයි ඊළඟට අපි කතා කරන්නේ. මතක තියාගන්න ඕන මම මේ වගුව මැකුවේ නැත්තේ ඒකයි. passive voice හදනකොට අපිට මෙන්න මෙයාව තමයි ඕන වෙන්නේ. හොඳද? past participle එක. ඉතින් past participle එක මේ අපි ලියලා තියෙන්නේ irregular verb එකක්. ඔයාලට අර මම පොතේ ටියුට් එකෙත් දාලා තියෙන්නේ irregular list එක. දැන් අපි උදාහරණයක් ගමු. play කියන වචනේ verb එක අතීත කාලය හදනවා අපි played කියලා. අගට ed එනවනේ past tense එකේ. ඒතර past participle එකත් played. පේනවනේ දෙකම එකයි. ඒතර මේක irregular නෙමෙයි. මේවට අපි කියනවා regular. regular verb එකක්. regular verb එක past tense එකයි past participle එකයි දෙකම එකයි. හරිද? එතකොට ඒ verbs අර list එකේ නෑ. මේකේ අතීත කාලේ past participle එකයි දෙකම එකයි. හරිද? ඒක මතක තියාගන්න ඕන. ඒ ඔයාලට තියෙන අතීත කාලයට ed එනවා නම් past tense එක හදන්න past tense එකට අපි ed එකතු කරලා තියෙනවා නම් past participle එකත් ඒකමයි. හරි? ඒ verbs ඔය list එකේ නෑ. ඒතර past participle එක අපිට ඕන මතක තියාගන්න passive voice වලට. ඒ කියන්නේ ඔයාලගේ වර verb list එකේ තුන්වෙනි පේලිය. දැන් බලමු කොහොමද passive voice කරන්නේ කියලා. right. ඒක අපි කලින් ඉගෙනගෙන තියෙන ඕනම verb එකක්. හරිද? මේක විතරක් නෙමෙයි ඕනම verb එකක් passive voice කරනකොට ඕනම sentence එකක් passive voice කරනකොට අපි මෙන්න මේ active voice වාක්‍ය object එක passive voice වාක්‍ය subject එක කරන්න ඕන. active voice වාක්‍ය subject එක passive voice sentence එකේ object එක කරන්න ඕන. verb එකත් අපි ඒ tense එකට අනුව හදා ගන්න ඕන passive verb එක. හරිද? එහෙම තමයි අපි passive voice එක හදාගන්නේ. හරි. දැන් ඉක්මනට මාරු කරගමු. මේ active voice වාක්‍යයේ තියෙන object එක අරන් ගෙනවා passive voice වාක්‍යයේ subject එක කළා. a letter
හරිද? ඊළඟට දැන් අපි verb එක හදන්න හදන්නේ. ඒ කියන්නේ passive voice sentence එකේ verb එක හදන්න හදන්නේ. මතක තියාගන්න අපි active voice එකේ හදන විදිය දන්නවනේ. active voice එක හැදුවේ will වලට root verb එක එකතු කරලා. දැන් passive verb එක හදන්නේ passive verb එක. හරිද? ඒක හදන්නේ අපි will be කියන එකට. will නෙමෙයි දැන් ගන්නේ will be. ඒකට එකතු කරනවා past participle verb එක. past participle of the verb. ඒ කියන්නේ verb එකේ past participle එක. මොකක්ද ඒ කියන්නේ? මෙතන තියෙනවනේ verb එකක් write. අන්න ඒ verb එකේ past participle එක මෙතෙන්ට දාන්න ඕන. හරිද? ලේසි. will be වෙනවා write කියන එකේ past participle එක දාන්න ඕන. හරිද? එහෙනම් අපි හදමු will කියන එක will be වෙනවා. write කියන්නේ irregular verb එකක්. අපි ඕනනම් list එකේ බලමු. පේනවනේ මේකේ අන්තිමටම තියෙන මෙන්න write. මේ තමයි වර්තමාන කාලය. අතීත කාලය wrote. past participle එක දීලා තියෙනවා written කියලා. හරි. ඒතර past participle එක මෙන්න මේ තුන්වෙනි පේලිය තමයි අපිට ඕන. හරි. එතකොට අපි උත්තරේ දානවා written. A letter will be written. on verb එක හරි. will be වලට verb එකේ past participle එක එකතු කරා. දැන් අපි ක්‍රියාව කරන ඒජන්ට්ව දාන්න හදන්නේ ඔබ්ජෙක්ට් එකට. ඊට කලින් අපි ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි කරනවා by. විසින් කියලා කියන්නේ අපි අන්න ඒක. හරි. by කියන ප්‍රිපොසිෂන් එක පාවිච්චි කරනවා. she ඔබ්ජෙක්ට් එකට ගියාම pronoun එක වෙනස් වෙනවා her කියලා මාරු වෙනවා. දැන් මෙයා තමයි agent. දැන් පේනවද? කතෘ ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවද මුල? ක්‍රියාව කරන එක්කෙනා මුල නැහැ. ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ ඉන්නවනම් ඒක active voice. ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක passive voice. හරි. එහෙමයි අපි බලාගන්නේ. ඔයාලා මේක හොඳට මතක තියාගන්න ඕනේ. verb එක හැදෙන විදිය. ඕක හොඳට මතක තියාගන්න. මොකද ඒක තමයි අපිට වැදගත්. මේ දෙක හැම වාක්‍යයකම passive voice වලට මේවා මාරු වෙනවා. verb එක හැදෙන හැටි තමයි tense එකෙන් tense එකට වෙනස් වෙන්නේ. හරිද? grammar කරන පොතේ passive voice simple future tense කියලා දාලා example එක ලියා ගන්න. right. දැන් ලියාගෙන ඉවර ඇතිනේ හරිද? දැන් ඔයාලට මම ගෙදරදී දෙනවා වැඩක් කරන්න. ඒක මෙහෙමයි හරිද? දැන් පරණ ටියුට් එකේ නෙමෙයි හොඳ අලුත් ටියුට් එකේ තියෙන්නේ. 6 වෙනි ටියුට් එකේ ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ හරිද? පළවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන් ඒක ඔයාලා තියෙන verb එක දාන්න විතරයි. will be හැම එකටම එනවනේ. ඒතර හැම verb එකටම will be එනවා. ඊට පස්සේ මෙන්න වරහන් ඇතුළේ තියෙන verb එක past participle කරලා දාන්න. එච්චරයි. දෙවැනි එකේ ඔයාලට ආපහු
දෙවනි ප්‍රශ්නෙත් ඔයාලට sentences හදන්න තියෙනවා. හරිද? දෙවනි එකෙත් ඔයාලට වාක්‍ය හදන්න තියෙනවා. ඒකෙත් වාක්‍ය හදන්න තියෙන passive voice. තුන්වෙනි එකෙත් එහෙමයි. තුන්වෙනි එකෙත් උදාහරණකුත් දීලා තියෙනවා. ඒ විදිහට passive voice කරන්න ඕන. හතරවෙනි එක කරන්න යන්න එපා. හොඳද? හතරවෙනි එක කරන්න යන්න එපා. 1 2 3 ප්‍රශ්න වලට ගෙදරදී උත්තර ලියන්න. ඒක අපි ලබන සතිය ඊළඟ සතිය එනකොට උත්තර කතා කරනවා ඔය ටියුට් එකේ. හරිද? හරි. ඒතර ටියුට් එකේ මතක තියාගන්න මතක තියාගන්න 1 2 3 හරි 1 2 3 ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. හතරවෙනි එක ලියන්න යන්න එපා. හොඳ හතරවෙනි එක ලියන්න එපා කියන්නේ ඒක කියලා දෙන්න ඕනේ. මොකද ඒක ආපස්සට කරන්න තියෙන්නේ. පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් දීලා ඇක්ටිව් වොයිස් වලට හරවන්න ඕනේ. හරිද? ඔව්. දැන් ওই මේ දීලා තියෙන්නේ අලුත් ටියුට් එක. හොඳද? 6 වෙනි ටියුට් එක. මොකද 5 වෙනි ටියුට් එකේ අපි වැඩ ඉවරයි. හරි 5 වෙනි ටියුට් එකේ වැඩ ඉවරයි. 6 වෙනි ටියුට් එක ඒක තමයි 1 2 3 ප්‍රශ්න මං කිව්වේ ලියන්න කියලා. 5 වෙනි එකේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හරිද? ඒකේ උත්තර මම ඔයාලට ගෲප් එකට දානවා. හරි. ඒක මොනවාට තව ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. රයිට්. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා. ටියුට් එකේ වැඩ ටික කරලා තියෙනවා. හොඳ ටියුට් එකේ කියන්නේ දැන් පරණ ටියුට් වලත් ඉඩ තියන්න එපා. ඒක උත්තර ලියන්න. උත්තර ලියන්න නිවාඩුවෙන් පස්සේ පටන් ගත්තන් පස්සේ ඒක අපි උත්තර බලනවා. හොඳද? හරි. එහෙනම් ලබන සතියේත් ආපහු මේ වෙලාවටම හරිද? මේ වෙලාවටම පන්තිය තියෙනවා. right එහෙනම් good night children.